අයිබෝන් බැටව් අපි අද ඉන්නේ ප්‍රස්ථාර පාඩමේ සම්මන්ත්‍රණයක් විදියට ප්‍රස්ථාර පාඩම කරන්න ප්ලෑන් එකක් තිබ්බත් හැමෝටම එක දවසට එකතු වෙන්න බැරි හින්දා එහෙම වෙනම දවසකට කරන්නේ හොඳක් කරන්න කියලා හිතාගෙන ඒ කරන එකෙන් කීප දෙනෙක්ට එන්න බැරි නම් ඒකත් අසාධාරණ හින්දා සාමාන්‍ය පන්තියේ වෙලාවටම මේකත් කරගෙන යන්න අපි තීරණය කරා. හරි. එහෙමයි වැඩේ වෙන්නේ. මම මුලින්ම කතා කරන්නම් ප්‍රස්ථාරයක් ගැන. පුතේ ගණිතයේදී ගණිතයේ ප්‍රධාන කොටස් වලට කැඩෙනවනේ බීජ ගණිතය, ජ්‍යාමිතිය. අපේ පේපර් එකේ තව තියෙනවා අංක ගණිතය කියලාම තියෙනවා. මේ බීජ ගණිතය කියන එක පේපර් එක අදද්දි දැන් B කොටස ගත්තාම සෙකන්ඩ් පේපර් එක ගත්තාම A කොටසට ජ්‍යාමිතිය ගණන් එන්න බෑ, B කොටසට බීජ ගණිතය එන්න බෑ කියලා නීති තියෙනවා. ඒ කියන්නේ මේ ගණන් වර්ග දෙක තමයි ප්‍රධාන වශයෙන් නේද? ප්‍රධාන වශයෙන් ගණිතයේදී දෙපැත්තකට වෙන් වෙන තැන්. එතකොට ඔයා දන්නවා බීජ ගණිතයේදී ආ සමීකරණ විසඳනවා. පාඩ මතකනේ. y ධන 2x සමානයි 5. හරි. y ධන 3x සමානයි 8. මේ තියෙන්නේ සමගාමී සමීකරණ යුගලයක් නම් ඔයා බීජ ගණිතයේදී සමගාමී සමීකරණ විසඳනවා කියලා මේ ගාන හදාගෙන ගිහිල්ලා මේකට උත්තර ගත්තා. දැන් බීජ ගණිතය සම්බන්ධයෙන් ඉන්න ගණිතඥයෝ නෙමෙයිනේ ජ්‍යාමිතියට හිටියේ. ජ්‍යාමිතිය කියන්නේ රූප සටහන් වලින් උත්තර හොයාගෙන යන ක්‍රමයක්. සරලවම කතා කරනකොට ජ්‍යාමිතිය කියන්නේ රූප සටහන් වලින් ගැටලුවකට උත්තර හොයාගෙන යන ක්‍රමයක් නේ. ජ්‍යාමිතිය සම්බන්ධයෙන් එක්ස්පර්ට්ලා කිව්වා ජ්‍යාමිතිය සම්බන්ධයෙන් එක්ස්පර්ට්ලා යාලා කියනවා ඔය සමීකරණ ඕන එකකට විසඳුම්. ඔය ඕන සමීකරණයකට විසඳුම් ජ්‍යාමිතියෙන් නෙමෙයි බීජ ගණිතයෙන් විතරක් නෙමෙයි ජ්‍යාමිතියනුත් හොයන්න පුළුවන් කියලා. මේ සමීකරණ වලට විසඳුම් හොයාගන්න ජ්‍යාමිතික ක්‍රමය විදියට තමයි එයාලා අපිට ප්‍රස්ථාර කියන එක ගෙනාවේ. ඒ කියන්නේ හරි. බීජ ගණිතයේ තියෙන ඕනම සමීකරණයකට සමගාමී විතරක් නෙමෙයි වර්ග සමීකරණ වලට පවා ජ්‍යාමිතියෙන් උත්තර හොයන්න පුළුවන් ප්‍රස්ථාරය ඇඳලා. මාරයිනේ. ඔව්. මේ රූප සටහන් ඇඳලත් සමීකරණ වලට විසඳුම් හොයන්න පුළුවන් කියන එක අපිට කියලා දුන්න පාඩම තමයි ප්‍රස්ථාර පාඩම. හරි. ප්‍රස්ථාර පාඩම. එතකොට ඒක ජ්‍යාමිතිය ගැටලුවක් විදියට ගන්නෑ. හැබැයි ප්‍රස්ථාර අයිති වෙන්නේ ජ්‍යාමිතිය කියන පැත්තට. මොකද රූප සටහන් ඇසුරෙන් විසඳුම් හොයන්නේ මේකෙදි. හරි. එතකොට ප්‍රස්ථාරය කියන්නේ ජ්‍යාමිතික ක්‍රමයක්. රූප සටහන් ඇසුරෙන් එන හින්දා. ප්‍රස්ථාර පාඩමට ආවම ග්‍රේඩ් 9 වලදී ඔයා කතා කරා y සමානයි mx ධන c ආකාරයේ ඒවා. ඒ කියන්නේ සරල රේඛීය ශිත. සරල රේඛීය ශිත ගැන කතා කරා ග්‍රේඩ් 9 වල. මේ කෝණය මෙයා කොච්චර ඇලයිද කියන එක අනුක්‍රමණය කිව්වා. මෙයා කැපෙන තැනාගේ අන්තක්ඛණ්ඩය කිව්වා. c ගෙන් එයා කියනවා කිව්වා. කොච්චර ඇල වෙලාද කියලා m ගෙන් කියනවා කිව්වා. අනුක්‍රමණය හොයන්න සූත්‍රයක් තියෙනවා කිව්වා m සමානයි y එක ඍණ y2 බෙදීම x එක ඍණ x2. මං ගොඩාක් ඒවා ගැන කතා කරන්න යන්නේ. ඔයාට ඒවා ගැන කතා කරන්න ඕන නම් මම ග්‍රේඩ් 10 එකේ රෙකෝඩින් එක දෙන්නම්. හරි. තාම නෑ පාඩම. ආවම එතකොට ග්‍රේඩ් 9 10 ටික තවදුරටත් කව වෙනවා. ඊට පස්සේ ග්‍රේඩ් 10 වලදී අපි කියනවා y සමානයි ax වර්ග. තව දෙකක් ඉගෙන ගන්නවා. මේ සමීකරණෙ පේනවද? y සමානයි ax වර්ග කියලා ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්තාම පුතේ ආවේ මෙන්න මේ જાතිය ප්‍රස්ථාර. මේ මෙවිලා මෙතනින් හැරුණා. මේ මෙවිලා මෙතනින් හැරුණා. කවුරුත් මේ x අක්ෂය කපාගෙන උඩට පහළට ගියේ නෑ. කවුරුත් මේ x අක්ෂය කපාගෙන උඩට පහළට ගියේ නෑ.
හැබැයි ඊළඟට අපිට කතා කරා y සමානයි ax වර්ග ධන b. අන්න උට අලුත් කෑල්ලක් සෙට් වුණා. කවුද b කියලා. මෙන්න මේ සෙට් වෙච්ච අලුත් කෑල්ලේ කොටසේ බලපෑම අනුව මම කෑල්ලේ කොටස ඒ කොටසේ බලපෑම හින්දා මේ තමන්ගේ தත්ත්වය තියාගෙන ඒ පැත්තේ හිටිය එක මේවා කපාගෙන උඩ යට යන්න ගත්තා. ඒ උඩ යට යන්න බලපෑම උනේ මේ කෑල්ලෙන්ම කියලා පැහැදිලිවම හොයන්න පුළුවන්. ඇයි දන්නවද? මේ හැරෙන්නේ මෙන්න මේ කෑල්ලගේ අගේ. මෙතන ධන පහ තිබ්බොත් හැරෙන්නේ ධන පහෙන්. මෙතන ඍණ 3 නම් හැරෙන්නේ ඍණ 3ෙන්. ඒ තරමට මේ අලුතෙන් එකතු වෙච්ච කෑල්ල යාට බලපෑම් කරා. ඔන්න ඔය જાතියව ගැන කතා කරගෙන ඇවිල්ලා ගිය අවුරුද්දේ මම ඔයාලට කියනවා මේ ප්‍රස්තාරෙන් අනිවාර්යෙන් අහන ප්‍රශ්න ටිකක් තිබ්බා. කියලා ඒ ප්‍රස්තාරය ගැන අපි කතා කරගෙන ගියා. හරි. දැන් අද පාඩම අපි යම් ප්‍රමාණයකට ගෙනල්ලා නතර කරලා ඊළඟ දවසෙත් කරනවා. දැන් කට් කරගන්න එපා. හරි. කට් කරගන්න එපා. අතිශය වැදගත් ලකුණු 10ක ගාණක්. මම මේ පාඩමේදී ඔයාලට විභාගෙට අහන්න පුළුවන් සියලුම ගැටලු කියලා දෙනවා. ඒව ඔළුවේ තියාගෙන ගිහිල්ලා ඒ ලකුණු 10 ගන්න එක ඔයාගේ වගකීම. මට දෙන්න පුළුවන් උපරිම දෙන්නේ මම ඒක දෙනවා. හරි. එතකොට දැන් අද ඔන්න මම ඉස්සෙල්ලාම යන්නේ දැන් අද ඉස්සෙල්ලාම සරල රේඛියව කතා කරනවා y සමාන mx ධන c ව කතා කරනවා. ඊළඟට මේ වක්‍ර ඒවට යනවා. හරි. සරල මතක් කිරීමක් එක්ක යනවා. දරුණු මතක් කිරීමක් ග්‍රේඩ් 10 වලදී වගේ වෙන්නේ නැහැ. දැන් මම මුලින්ම ඔයාලට උගන්වන්න යන්නේ අද දවසේදී සමගාමී සමීකරණ යුගලයක විසඳුම්. සමගාමී සමීකරණ යුගලයක විසඳුම් ප්‍රස්තාර පාවිච්චි කරලා හොයන්න පුළුවන් කියන එක. එහෙමද? ඔව් එහෙම තමයි. ගන්න ටියුට් එක. ගන්නකො ටියුට් එක. ටියුට් එකේ කලින් ටියුට් එකේමයි තියෙන්නේ. ටියුට් එක නැති වෙන්න නම් බෑ. හරි. කලින් පාඩම තිබ්බ ටියුට් එකේම තමයි තියෙන්නේ. නැත්තම් මට කියලා ඉල්ල ගන්න කවුලක් නැහැ. හැබැයි ගිය සතියෙන් ප්‍රතිශත පාඩම තිබ්බ ටියුට් එකේම මේ ප්‍රස්තාරات තියෙනවා. එනේ ගොඩක් දවස්. හරි. අපි යන් පිටු අංක 11ට පිටු අංක 11 මෙහෙම තියෙනවා. අර මම කියපු y සමානයි mx ධන c ආකාරයේ වගේ පොඩි හැඳින්වීමක් කරලා m කවුද c කවුද කියලා තියෙනවා. මම මුලින්ම මෙන්න මේ සමීකරණ දෙක අරගෙන මම ඔයාලට කියලා දෙන්නම්. y සමානයි 2x ධන 1 y සමානයි 4x ඍණ 3 කියලා සමීකරණ දෙකක් ඉන්නවා. පුතේ අපි මුලින්ම කරන්නේ අපි මුලින්ම මෙහෙම කරමු. අපි මුලින්ම මේ සමීකරණ දෙක හරි සමගාමී සමීකරණ විදියට විසඳමුකෝ. ඒක හොඳයි. කොහොමද කරන්නේ? x පද y පද එක පැත්තකට ගන්නවා. මෙන්න මම මෙයාගෙන් ගන්නවා y ඍණ 2x සමානයි 1යි. ඊළඟ කෙනාගෙන් ගන්නවා y ඍණ 4x සමානයි ඍණ 3යි. ඔන්න මම පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණේ කියලා දාගත්තා. ඔයාට මතකයි සමගාමී සමීකරණ විසඳන හැටි. මම මේ මුලින්ම මතක් කරන්නේ සමගාමී සමීකරණයක්. ඔව් චූටි තමයි. බලන්න එයාගේ අඤ්ඤාත සමාන වෙලාද බලනවා. ඔව් y සමානයි. බලන්න උගේ සංගුණක සමාන වෙලාද? ඔව් එක එක ඉන්නවා. බලන්න එයාගේ ලකුණු දෙන්නගෙම ලකුණු ධන. සංගුණකය ඒ කියන්නේ ඒ සංකේතයට කලින් තියෙන ඉලක්කම
සමාන වෙච්ච අයගේ ලකුණත් සමාන නම් එකතු කරනවාද අඩු කරනවාද ඒ අයව අඩු කරනවා සර්. ලකුණු සමාන උන්ට එකතු වෙන්න බෑ. ඔයාලා දන්නවා විරුද්ධ පාර්ශව තමයි එකතු වෙන්නේ. එතකොට අපි අඩු කරනවා. මම කාගෙන්ද කවුද අඩු කරන්නේ කියලා ලියනවා. මම කියනවා එකෙන් දෙක අඩු කරනවා. මම ඉස්සෙල්ලාම ලියනවා එකේ වම් පැත්තෙන් දෙකේ වම් පැත්ත අඩු කරන බව. 1y ඍණ 2x හොඳ සිහියෙන් මතක තියාගන්න. ඍණ ලකුණක් නම් දාන්නේ වරහන දාන්න නැත්තම් වැරදෙයිමයි. වම් පැත්ත අඩු කරා. සමානයි 1 ඍණ 3 ඍණ ලකුණක් නම් වරහන් දාන්න. දැන් මේ වම සුළු කිරීම වම දකුණ කරන්නේ මොකද්ද කියලාත් මෙතන දැම්මනේ 1y ඍණ 2x මම වරහණෙන් එළියට ගන්නවා ඍණ 1y ඍණයි ධන මම මෙතන 4x නේ තිබෙන්නේ මෙතන x ඉන්නේ ධන 4x සමානයි 1 ඍණ කියන්නේ ධන 3 පුතේ 1y ගෙන් 1y අඩු වුණාම ඉවර වෙලා යනවා ඍණ 2x ධන 4x ඍණ 2x ධන 4x අපිට ඉතුරු වෙනවා ධන 2x සමානයි 4යි. a කියන්නේ x කියන්නේ 2යි. දැන් අපිට පුළුවන් x සමානයි 2 තමන් කැමති කෙනෙක්ට දාන්න. ඒක ලියන්න. මේ සමගාමී සමීකරණ පාඩම ඊළඟට තියෙනවා. සමීකරණ පාඩම ඊළඟට තියෙනවා. එතන ටිකක් ලොකු ඒවා කතා කරනවා සමගාමී ඒවා. පළවෙනි එක ලියමු 1y ඍණ 2x සමානයි 1යි 1y ඍණ x වෙනුවට දානවා 2 සමානයි 1යි 1y ඍණ 4 සමානයි 1යි 1y සමානයි 1 ධන 4 වෙනවා y සමානයි 5යි. ඔන්න අපිට ආවා x කියන්නේ 2යි y කියන්නේ 5යි කියලා. මේ මොකක්ද අපි කරේ? අපි කරේ වීජීය ක්‍රමයෙන් සමගාමී සමීකරණ යුගලයක විසඳුම් ගත්තා. මම ඊළඟට ඔයාට කියලා දෙනවා ප්‍රස්ථාරිකව මේ ප්‍රස්ථාර භාවිතා කරලා කොහොමද අපි සමගාමී සමීකරණ යුගලයක විසඳුම් ගන්න කියලා. මේක දාගන්න එතකන්. ටියුට් එකේ 11 පිටුවේ 8ම හොඳයි. හාද ලිව්වද ඒක?
මකන්නද වෙලාවනද හරි දැන් ඔයා මතක තියාගන්න x 2යි y 5යි ඈ ඊට පස්සේ 12 වෙනි පිටුවට ගියාම අපි ජ්‍යාමිතික ක්‍රමයෙන් ඕක විසඳන්නේ කොහොමද කියලා තියෙනවා 12 වෙනි පිටුවේ පොඩි printing mistake එකක් තියෙනවා අපි ගාන හැදුවේ y සමානයි 2x ධන 1 අනිත් කෙනා තමයි y සමානයි 4x ඍණ 3 12 වෙනි පිටුවේ තියෙන්නේ ධන 3 කියලා. එතන පොඩි අවුලක් තියෙනවා ඒක හදා ගන්න ඍණ 3 කරගන්න. දැන් ඔයා හොඳට අහගෙන ඉන්න. කියන්නේ ඊළඟටනේ හොඳට අහගෙන ඉන්න. කොහොමද සමගාමී සමීකරණ යුගලයක් ප්‍රස්ථාරිකව විසඳන්නේ? පුතේ අපි දන්නවා මෙයාගේ සාධාරණ ආකාරය මොකක්ද? y සමානයි mx ධන c නේ සාධාරණ ආකාරය. ඒ විදියට හදාගන්න. මොකද අපි යන්නේ දැන් ප්‍රස්ථාරිකව විසඳන්න. මේ හැදිලා ඉන්නේ ඒ විදියටනේ. y සමානයි mx ධන c y සමානයි mx ධන c විදියට ඉන්නවා. ඒ කියන්නේ ඔයාට එහෙම නැතෝ විභාගෙදි දීලා තිබ්බොත් y ඍණ 2x ධන 1 කියලා 2x සමානයි ධන 1 කියලා ඔයා දැනගන්න ඕන මේ 2x අනිත් පැත්තට දාලා y සමානයි mx ධන c විදියට එයාව හදන්න. මොකක් විදියටද? y සමානයි mx ධන c විදියට එයාව හදා ගන්න ඔයා දැනගන්න ඕනේ. y සමානයි mx ධන c විදියට ඔයා එයාව හැදුවාම ඊට පස්සේ ඔයාට පුළුවන් අර අගේ වගුවක් ගහ ගන්න. x y 1 2 3 4 එච්චර ඕනේ 5ක් ඕනේ 4ක් ඇති. දැන් කෙනෙක් අහයි මේක 1 2 3 4 විතරමද දාන්නේ? නෑ ඔයා කැමති එකක් දා ගන්න පුළුවන් අවුලක් නෑ. ලොකු වගේ යන්න නැතුව ඍණ 1 ඍණ 2 ධන 1 ධන 2 ධන 3 ධන 4 එම ඕන එකක්. නැත්නම් මේ මම මේක 1 2 3 4 විතරක් දාන්න. සුළු කරගන්න ලේසියි. නැත්නම් ඍණ 2 ඍණ 1 බිංදුව ධන 1 ධන 2 එහෙම දාන්නත් පුළුවන්. දැන් මේ y කොටුව පිරෙන හැටි මතකද ඔයාට? මේ x අපි හිතනේව දාගන්නේ. x ට ඔය කියන අගේ දැම්මහම ඔය සමීකරණේ y ගේ අගේ තමයි මෙතෙන්ට දාන්නේ. ඒකනේ y සමාන mx ධන c විදිහට හදාගන්නේ. ඇයි අපිට හොයාගන්න ඕන y ගේ අගේනේ. එතකොට y උක්ත වෙලා තියෙන එක අපිට ලේසියි. අපි y ගේ අගේනේ හොයන්නේ. y හරි. x ට 1 දැම්මොත් y ට කීයද මේ? දෙවරක් 1 2යි 2යි 1යි 3යි. x ට 2 දැම්මොත් දෙවරක් 2 4යි 1යි 5යි. x ට 3 දැම්මොත් දෙවරක් 3 6යි 1යි 7යි. x ට 4 දැම්මොත් දෙවරක් 4 8යි 1යි 9යි. දැන් මේකේ x ට 1 දැම්මොත් 4 වරක් 1 4යි 4ෙන් 3ක් 1යි. x ට 2 දැම්මොත් 4 වරක් 2 8යි 8ෙන් 3ක් 5යි. x ට 3 දැම්මොත් 4 වරක් 3 12යි 12න් 3ක් 9යි. x ට 4 දැම්මොත් 4 වරක් 4 16යි 16න් 3ක් අඩු කරාම 13. දැන් පුතේ මම ප්‍රස්ථාරය අඳින්න යනවා. මම මුලින්ම අඳින්නේ y අක්ෂය. y අක්ෂය අදිද්දී අපි දන්නවා වැඩිම ඉන්න පුළුවන් 13 නේ. 13 ඉන්න පුළුවන් විදිහට මම ගන්නවා 14 12 10 8 6 4 2 බිංදුව ඍණ ඒවා ඕනෙත් නෑ ඍණ 2 ඕනනම් දාන්න. මම බිංදුවේදී ගහනවා මේ y අක්ෂය. sorry x අක්ෂය. y අක්ෂය ගහලා බිංදුවේදී x අක්ෂය ගහ ගන්නවා.
ඒකේ ඍණ පැත්තක් ඇත්තෙම නෑ නේ ඇත්තටම. 1 2 3 4. දැන් පළවෙනි කෙනාගේ කණ්ඩාංක ලකුණු කරමු. 1 3 2 5 3 7 4 9 1 3 1 දි 3යි 2 දි 5යි 3 දි 7යි වාට හරියට ලකුණු කරගන්න පුළුවන් මගේ පොඩ්ඩක් මේ වෙන්න පුළුවන් 3 දි 7යි 4 දි 9යි කොහොම මම යාව යා කරා ඕන තරම් දුරකට යා කරගන්න පුළුවන් ඒ කවුලක් නෑ ඊට පස්සේ මම අඳිනවා එකේදී එකයි මෙයාව එකේදී එකයි එකේදී එකයි දෙකේදී පහයි අරක ක්‍රොස් වුණා තුනේදී 9යි හතරේදී 13යි ඔන්න යාවත් දැන් ඔයාට පේනවා මේ රේඛා දෙක ඡේදනය වෙන තැනක් කැපිලා යන තැනක් අන්න එතන x ගියා අන්න එතන y ගියා දැක්කද x 2යි y 5යි අන්න විසඳුම් දෙක y සමානයි mx ධන c විදිහට හදාගත්තා අගේ වගුවක් ගැහුවා එයාට අදාළව රේඛාවයි මෙයාට අදාළව රේඛාවයි යන්දා y සමානයි x ඍණ 3 y සමානයි 2x ධන 1 ඒ දෙන්නට අදාළ රේඛා දෙක යන්දා ඒ රේඛා දෙක කැපිලා හැම වෙලේම එහෙමයි ඔය සමගාමී සමීකරණ යුගලේ එක් සමීකරණයට අදාළව අපි රේඛා දෙකක් අඳිනවා නම් ඒ රේඛා දෙක කැපෙන්නේ යම් තැනකද එතන x ගියාගෙන් x උත් y ගියාගෙන් y විදියට සමගාමී සමීකරණ යුගල විසඳුම් වෙනවා. ඔයාට මතක ඇති කලිනුත් අපිට ආවේ x 2යි y 5යි කියලා. ඕක වෙන විදිය ඕකට අදාළ නෝට් එක තියරිය මම කලින් පිටුවේ දීලා තියෙනවා. බලන්න. y සමානයි mx ධන c විදියට හදන්න බ්ලා 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 කතාව කියලා තියෙනවා. කැපෙන තැනින් එනවා කියන එකක් තියෙනවා. ඔයාට තියෙන්නේ දැන් මේක අදින්න. වගුව පුරවන්න හොට් රූල් කොලයක ඇඳලා අලව ගන්න එතනින්. ප්‍රස්තාර කොලයක් තියෙනවා නම් පට්ට මේ දවස්වල ඉතින් අපිට කියන්න බෑ ඔයාට ඒව හොයන්න කියලා. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් chat එකට දාන්න. ඔව් ටියුට් එකේ තියෙන y සමානයි 4x ධන 3. ඒක වැරදීනේ. මං මොකද අපි කලින් සමගාමී සමීකරණ යුගලේ හදද්දි තිබ්බේ එතන y සමානයි 4x ඍණ 3නේ. ඒකින්ද මං කෝ එතනත් 4x ඍණ 3 කියලා වෙනස් කරගන්න. මොකද අපි එකම සමීකරණ යුගලේ ගන්න එපයි.
රේඛා දෙක නම් කිරීම අනිවාර්ය නෑ. ඉතින් නම් කරන එක වඩා හොඳයි. නැත්තම් රේඛා දෙක අඳුර ගන්න බැරි වෙනවනේ. හරි හොඳයි. අපි දැන් යමු අච්චුපොත පැත්තට. අච්චුපොතේත් ඔය જાතියේ ගාණක් අපි හදලා ලොකු දේවල් නෑනේ. මේ જાතියෙන් ගාණක් විභාගයට එන්න තියෙන සම්භාවිතාවය ඉතාමත් අඩු මට්ටමක තියෙන්නේ. අපිට නෑ කියන්නත් බෑ, ඊම කියන්නත් බෑ. අච්චුපොතේ 39 වෙනි පිටුවට යන් අපි. අච්චුපොතේ 39 වෙනි පිටුවට යන් අපි. ඒකෙත් තියෙන ඔය වගේ ගණන්. මේකේ තියෙන සමගාමී සමීකරණ යුගලය ප්‍රස්ථාරික ක්‍රමේ භාවිතයෙන් විසඳන්න කියලා බීජීය ක්‍රමයෙන් විසඳන්න කියනවා. මට බීජීය ක්‍රමයට කරන්න යන්න ඕනේ නැහැ. මට ප්‍රස්ථාරික ක්‍රමයට විතරක් කරන්න. මේ පළවෙනි ගාන. පළවෙනි ගානද? ඔව් ඔය මාක් කරලා තියෙන A එකේ A.
ඉවරයි කියලා දාන්න උත්තර දාන්නකෝ. ඉවරයි කියලා දාන්න ඕනේ. උත්තර දෙක දාන්න xy. දෙන්නෙක් උත්තර අරන් තියෙනවා. තමන්ගේ උත්තරේ දාන්න.
හොඳයි. දැන් ඇති. උත්තරය මොනවද? x සමානයි 1 y සමානයි 5. හොඳයි. ඒක අවුල්ලා ඉන්නවද? ආවේ නැති අය? මං කරලා පෙන්නන්නම්. මේ වගේ එකක් බැරි වෙලා හරි දුන්නොත් දෙන්න දෙන ආයෙත් කියන ඉඩ හරි අඩුයි දුන්නොත් මුලින්ම කියන්නේ y ඍණ x සමානයි 4යි. මම y සමානයි mx ධන c විදියට ගන්නවා මේ y සමානයි x ධන 4යි. මේ y තනි කරගත්තා. දැන් එයාට අගේ වගුවක් ඕනේ. x y 1 2 3 4. ඊට පස්සේ y ඍණ 2යි x සමානයි 3යි. y ඍණ 2යි x සමානයි 3යි. y සමානයි 2යි x ධන 3. එහා පැත්තට ඊට y තනි කරා. දැන් අගේ වගුවක් ඕනේ යාට. x y 1 2 3 4. මේ 1 ආවොත් 5යි. ඇයි 1යි 4යි 2 ආවොත් 6යි 3 ආවොත් 7යි 4 ආවොත් 8යි. මෙතන 1 ආවොත් 5යි 2 ආවොත් 7යි 3 ආවොත් 9යි 4 ආවොත් 11යි. එහෙනම් y ගේ උපරිමයේ 11ක් දක්වා තියෙන x කියනවා අපි 1 2 3 4 විතරයි ගත්තේ කියන මට 1 2 3 4 ඇති. ඊට පස්සේ මම අගයන් ලකුණු කරනවා මේ y මේ x ඒවා ලකුණු කර ගන්න ඕන කොහොමද? මේ 1 දී 5යි 2 දී 6යි 3 දී 7යි 4 දී 8යි ඔහොම එකක් එන්නේ යාගේ. ඊට පස්සේ 1 දී 5යි 2 දී 7යි 3 දී 9යි 4 දී 11යි මෙහෙම එයාගේ ඉන්නේ මෙහෙම මේ දෙන්නගෙම පොදු ලක්ෂණයක් තියෙන කැපෙන්නේ මෙතනින් කීයද x ගේ 1 දී y ගේ 5 දී x සමානයි 1යි y සමානයි 5යි. මොනවමයි උනා කියන්නේ? හොඳයි. සරල රේඛීය ශ්‍රිත එතනින් අමතක කරලා මම යනවා y සමානයි ax වර්ග ධන ba වට. හරි. පේජ් 10 ඒවා චුට්ටක් මතක් කරනවා. ඔයා දන්නවද? y සමානයි ax වර්ග ධන b කිව්වහම දැන් මේ වගේනේ මම ගන්නවා මේ y සමානයි 2යි x වර්ග ධන 3. පුතේ ඔයාට මතකද? හොඳට කියන්න එපා. හොඳ සීයෙන් හිතන්න තමන්ට මතකද කියලා. ප්‍රස්ථාරය අඳින්න නැතුව ඔයාට කියන්න පුළුවන් මේකේ මෙන්න මේවට උත්තර. මතකද බලන්න? මතකයි නම් තමන් පට්ට. ඔයාට ප්‍රස්ථාරය අඳින්න නැතුව මෙන්න මේවට උත්තර පුළුවන්ද බලන්න. පුළුවන් නම් ඒ තුනම chat එකට එක සැරේ දාන්න. ප්‍රශ්න තුනට උත්තර ටයිප් කරලා ඊට පස්සේ එන්ටර් කරන්න. පළවෙනි එක සමමිතිකාක්ෂ සමීකරණය. දෙවෙනි එක තමයි උපරිමාගය. ඊළඟ එක තමයි වර්තන ලක්ෂයේ ඛණ්ඩාංක.
මේ තුනට උත්තරේ පුළුවන් නම් ටයිප් කරලා chat එකට දාන්න. තුනම ටයිප් කරලා දාන්න. එක්කෙනයි දෙන්නයි බලමු කී දෙනෙක් දායිද කියලා. 3යි 4යි එක එක අය දානවා වැරදිවත් දානවා මං ගයින් නැතුව ඉන්නම් දාන්නකො තමයි. තමන් ඔක්කොම දාලා ඉවර කරන්න විනාඩියක් දෙන්න. විනාඩියකුත් වැඩි මම විනාඩියක් දෙන්න. මේ ඔයාව අපහසුතාවයට පත් කරනවා නෙමෙයි ඔයාටම ඔයා ගැන හිතන්න අවස්ථාවක් දෙනවා. හරි ඇතිනේ. පුතේ සමමිතිකාක්ෂ සමීකරණයේ y සමානයි ax වර්ග ධන b ආකාරය නම් ආයේ බල බල ඉන්න දෙයක් නෑ ඇඳ ඇඳ ඉන්න දෙයක් නෑ s පියාගෙන දාන්න පුළුවන් x සමානයි බිඳුවයි. හරි. උපරිමාගය ඕක මහන්නේ ඔය උපරිමාගය කියන එකම තමයි ශීර්ෂයේ කන්ට්නේ වැඩිමාගේ නැත්නම් උපරිමාගයට ලොකු වචන ගොඩක් නෑ උපරිමාගය කියලා මම උපරිමාගය කියන්නේ පුතේ මෙන්න මෙතන එක මම අර කලින් කිව්වේ ඒක හැබැයි කියන්නේ y ගෙන් y සමානයි වඩා හොඳයි උපරිමාගය කියද y සමානයි 3යි මේ මෙතන තියෙන එක උපරිමාගය වර්ධන ලක්ෂ්‍ය ඒක අහන්න පුළුවන් වචන ගොඩකින් හැරවුම් ලක්ෂ්‍ය ශීර්ෂ ලක්ෂ්‍ය උපරිම ලක්ෂ්‍ය මේ බලන්න පුළුවන්. එතකොට අපිට කියන්න වෙන්නේ වර්ධන ලක්ෂ්‍ය කණ්ඩායමක වලට බිඳුවේ 3. ඇයි හැරෙන්නේ හැම වෙලේම බිඳුවේ 3ෙන්? හැම වෙලේම අපිට ඒවට කියන්න පුළුවන් බිඳුවේ b කියලා. හැරවුම් ලක්ෂ්‍ය කණ්ඩායමක හැම වෙලේම ඉන්නේ බිඳුවේ b. එනි බිඳුවත් එක්ක b ගේ තියන අගය. අපි ওই මට්ටමට ඉගෙනගෙන තිබ්බනේ මතකයිනේ දැන්. හරි. ඔය ටික අමතකයි නම් අපි grade 10 එකට සෙට් වෙමු. හරි. මීට අමතරව තව අහන ප්‍රශ්න සෙට් එකක් තියෙනවා. දැන් ආයෙවා ගන්නකො ටියුට් එක. ටියුට් එක ගන්නකො. ටියුට් එකේ ඊළඟට මම මේ එන්න හදන්නේ ඒවට. අච්චු පොතේ මාතෘකාවලින් වෙනම යනවා. හරිද? මම මාතෘකාවලින් ඒක ඇත්තරම මේ විභාගයකට ප්‍රශ්න වලට උත්තර දෙන්න සපෝට් එකක් එන විදියට මම පාඩම කරගෙන යනවා. හරි? අච්චු පොතේ ගණන් ඔක්කොටම ඔයාලට එතකොට ලියන්න පුළුවන් වෙනවා. මම පොඩ්ඩක් අච්චු පොතට වඩා වෙනස් විදියකට කරගෙන යන්නේ. හරි? මුලින්ම මම ඔය ගිය අවුරුද්ද ටික මතක් වෙන්න සම්මිතිකාක්ෂ සමීකරණේ ඒ ටික දාන්න දීලා තියෙනවා. හරි? එතකොට ටියුට් එකේ තියෙන ඒවා ගැන උත්තරේ එන්නේ මොකද්ද? x සමානයි 0යි ශ්‍රිතයේ උපරිමාගය 5යි හැරවුම් ලක්ෂ්‍ය කණ්ඩායමක බිඳුවේ 5යි කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ මම ටයිප් කරලා තියෙනවා හැරවුම් ලක්ෂ්‍ය කියන්නේ වර්තන ලක්ෂ්‍ය උපරිමාව මේ ඔක්කොම එකයි. ගානක මූල කියලා ඇහුවත් විසඳුම් කියලා ඇහුවත් y සමානයි බිඳුව විට x ගියන් කියලා ඇහුවත් ඒ අහන්නේ එකම ප්‍රශ්නේ. මොකද මේකේ අහන්න ප්‍රශ්න ගොඩක් නෑ. තියෙන්නේ ප්‍රශ්න පොඩි සෙට් එකක්. ඒ බකට් එකකින් එකක් අරන් අහනවා මිසක් හරියට හිතන්න ප්‍රශ්න 50ක් හරි 20ක් හරි 30ක් හරි තියෙන බකට් එකක් කියන. ඕකෙන් ටිකක් තමයි අරන් දෙන්නේ. ඉතින් ඕකේ තියෙන ප්‍රශ්න ඔක්කොටම උත්තර පුළුවන් වෙලා යන්නේ කාට?
ආයි විභාගය ගැන බයක් වෙන්න ඕනද? ආයි විභාගය ගැන බයක් වෙන්න ඕනද? දැන් උට ආයි විභාගය ගැන බයක් වෙන්න දෙයක් නැහැ. ඇයි ඌ දන්නවා මේ වගේ එකක් තමයි අහන්නේ. ඔයා මම කියන්නේ මට්ටමට එන්න. හරි. තියරි පන්තියේ පේපර් ක්ලාස් එකේ දෙකේම අපි ඒකට එන්න සපෝට් එක උපරිමයටම දෙනවා. තාම සෙට් එකක් ඉන්නවා. පේපර් එන්නේ නැති මම දන්නේ නැහැ ඇයි කියලා ඉතින්. තියරි පන්ති වල 150කට කිට්ටු වෙන්න ඉන්නවා. පේපර් ක්ලාස් වල තාම ඉන්නේ 100කට කිට්ටු. 50ක් මිසින්. කාගේ හරි යන්න. මගේ අවුල නැහැ. හරිද? වැඩේ ගොඩ දාගන්න. ඒ කියන්නේ මම කරන පේපර් වලට වඩා ලේසි පේපර් ද අමාරු පේපර් ද අවශ්‍ය කියන එක නම් තර්කයක් නැහැ. මොකද මම හැම වෙලේම කරන්නේ පළාත් පේපර්ස්. ඉතින් ඊට වඩා ලේසිව කරලා වැඩකුත් නැහැ, අමාරුව කරලා වැඩකුත් නැහැ. අමාරුව ඕන කියන හින්දා අපි ටර්ම් එකකට එකක් වගේ ටිකක් වෙන ඉස්කෝලේ එකක් කරනවා. බොරුවට මම ටිකක් අමාරු ගණන් ටිකක් එක තැන දාලා එහෙම මෝඩ අතල්ලයක් ගන්න නැහැ. අවශ්‍යතාවයක් නැහැ. හරි. අපි ගැටලුවකට උත්තර ලියන්න යනවා මෙන්න මෙහෙම. අපි අක්ෂයක් ඇඳලා ප්‍රස්ථාරයක් ඇඳලා තියෙනවා. ඔන්න බලන්න. ප්‍රස්ථාරයක් ඇඳලා තියෙනවා. මේ ටියුට් එකේ තියෙන කතාව මේ උදාහරණයක් තියෙන්නේ 14 පිටුවේ ඕන කෙනෙක්ගේ දැන් අපි අද ඉගෙන ගන්නවා වර්ග කීපයක් ගැන මම මේක ඊළඟට මතක් කරන්නම් ඍණ 4 දී ඍණ 2යි ඍණ 3 දී 3යි ඍණ 2 දී 6යි ඍණ 1 දී 7යි මේක වලට මම ඇඳලා තියෙනවා හරි. ඔහොම එකක් ඔයාලට ඇඳලා දීලා තියෙනවා. පුතේ හොඳට මතක තියාගන්න අද දවසේ අපි කතා කරනවා මෙන්න මේවා. අද කියන්නේ මේ පාඩමේදී. අද ඔක්කොම ඉවර කරන්න බැරනවා. y සමානයි ax වර්ග ධන bx ධන c. ගිය සැරේ y සමානයි ax වර්ග ධන b කතා කරා. දැන් අද අලුතෙන් ආයෙ එකතු වෙනවා y සමානයි ax වර්ග ධන bx ධන c කියලා වර්ගයක්. හරි. ආයෙනවා y සමානයි x ධන a නැත්නම් a ධන x වර්ග ධන b කියලා වර්ගයක්. ආයෙනවා y සමානයි x ධන a x ධන b කියලා වර්ගයක්. මෙතන සමහර වෙලාවට a වෙනුවට b b වෙනුවට c මාරු වෙලා තියෙන්න පුළුවන්. හරි. ඒක අවුලක් නැහැ. මෙන්න මේ ආකාරයේ වර්ග තුනක ඒවා අපි කතා කරනවා. මොන ආකාරයෙන් ගියත් ප්‍රස්ථාරය අඳින තැනදී ඒක වෙනස් වුණත් අහන්න පුළුවන් ප්‍රශ්න සෙට් එක ඔක්කොගෙම එකයිනේ. ඒ කියන්නේ ඔය තියෙන ප්‍රශ්න සෙට් එකකින් එකක් තමයි හැම වෙලේම අපෙන් අහන්න ඕන. ඒකෙන් මම මුලින්ම කතා කරන්නේ පොදුවේ ප්‍රස්ථාරය ඇඳලා පස්සේ අහන්න පුළුවන් ප්‍රශ්න ගැන.
ඊට පස්සේ මම ඔයාලට පැහැදිලි කරන්නම් වෙනස්කම් මොනවද? අහන්න පුළුවන් වෙනස් ප්‍රශ්න මොනවද? ඒ ටික මම ඊළඟට පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ මේ වර්ගයට අනුකූලව කියන්නේ මේ જાතියේ කෙනෙක් ආවොත් අහන්න පුළුවන් විශේෂ ප්‍රශ්න මොනවද? මේකට B හරි C හරි මොකක් හරි අඥාත දෙකක් නේ කවුලක් නේ. මේ જાතියේ කෙනෙක් ආවොත් ඔයාගෙන් අහන්න පුළුවන් විශේෂ ප්‍රශ්න මොනවද තියෙනවා? වැඩිපුරම දෙන්නේ මෙන්න මේකෙන්. මේ තමයි වැදගත්ම වර්ගය. ඊට පස්සේ මේ જાතියේ කෙනෙක් ආවොත් එයාගෙන් එන්න පුළුවන් ප්‍රශ්න මොනවද? වැඩියෙන් මෙන්නේ මේ જાතියේ ඊළඟට එන්නේ මේ જાතියේ අඩුවෙන් මෙන්නේ මේ જાතියේ. අපි මාතෘකාව කතා කරන්නේ අච්චු පොතේ මේ පිළිවෙලට. මේකෙන් අහන්න පුළුවන් ප්‍රශ්න ප්‍රමාණය වැඩි හින්දා හැමදාම දෙනවා. හැබැයි මතක තියාගන්න මොන එකාගේ වුණත් ප්‍රස්තාරය වුවාම ඔයාගෙන් අහනවනේ. ප්‍රස්තාරේ ඇඳලා අහන ප්‍රශ්න ටික. සමමිති අක්ෂ සමීකරණය, හැරවුම් ලක්ෂ ඛණ්ඩාංක. හරි. ඊට පස්සේ විසඳුම්. ඒවත් බලන්න නැතුව කියන්න පුළුවන්, ප්‍රස්තාරේ නැතුව කියන්න පුළුවන්. ප්‍රස්තාරේ නැතුව ඔයාට කියන්න බැරි සෙට් එකක් තියෙනවා. මොනවද? ධනව වැඩි වෙන අගය පරාස, ඍණව වැඩි වෙන අගය පරාස, ධනව අඩු වෙන ධනව වැඩි වෙන, ධනවන ඍණවන අර අගය පරාස අහන කතා ටික තියෙනව නේද? ඔන්න ඔය අගය පරාස අහන ඒවට විතරමයි මොකක් හරි දීලා අහන්නේ එහෙමමනේ x ගේ පරාසය, එහෙම නැත්නම් එහෙම වෙන y ගේ පරාසය. ඔන්න ඔය පරාස අහන ඒවට විතරයි ප්‍රස්තාරේ අඳින්න නැතුව උත්තර ලියන්න බැරි. ඉතුරු හැම ප්‍රශ්නෙටම මුගේ දිහා බලලා උත්තර කියන්න පුළුවන්. අර කලින් එකේ ඔයා සමමිති කක්ෂය කිව්වේ, හැරවුම් ලක්ෂ්‍ය කිව්වේ නේ, උපරිමාගය කිව්වේ, ප්‍රස්තාරයෙන් දෙන්නේ නෑනේ. ඒ වගේ මුංගෙනුත් අහන හැම ප්‍රශ්නෙටම ප්‍රස්තාරේ නැතුව උත්තර ලියන්න පුළුවන්. ලියන්න බෑමයි මොකේද? අගය පරාස අහන වෙලාවට. හරි. අරමටත් ඒ කියන්නේ අනිත් ප්‍රශ්න වලටත් ප්‍රස්තාරේ දිහා බලලා උත්තර ලියන එක ලේසි. මොකද මේකෙදි මතක තියාගන්න ඕන ප්‍රමාණය වැඩිනේ. මේකේ බැලුවාම මතක් වෙනවනේ. මොකද ප්‍රස්තාරේ කොහොමත් අපි අඳින්න ඕනනේ. අඳිනවනේ. එක්කෝ අපි අඳිනවා, එක්කෝ ඌ ඇඳලා තියෙනවා. ප්‍රස්තාර ගානේ හැමදාම වෙන්නේ ඔය දෙකෙන් එකක්නේ. එතකොට ඇඳලා හෝ අඳලා එයා ඇඳලා හරි අපි අඳින හරි ප්‍රස්තාරේ දිහා බලාගෙන අපිට උත්තර ලියන්න පුළුවන් හින්දා සමහර ඒවා අපි කටපාඩම් කළ යුතු නැහැ. හැබැයි ඔයා මතක තියාගන්න මේ අගය පරාස කියන එක ඇරෙන්න අනිත් ඕනම ප්‍රශ්නයකට මේ වර්ග තුනෙන් ඔයාට විභාගෙදී ප්‍රස්තාරේ නැතුව උත්තර ලියන්න පුළුවන්. හරි. ඔව් එහෙම જાති තියෙනවා. ඒවා පට්ටයි. ඒව ඔක්කොම කියලා දෙනවා. අද ඉවර කරන්න බෑ ප්‍රස්තාර පාඩම මම දන්නවා. මම අද උපරිමයකට යනවා. ලබන සතියේ මම ඉවර කරනවා. මතක තියාගන්න තව මාසයක් ගිහිල්ලා මම කියනකොට පුතේ මෙහෙම එකක් තිබ්බා නේද කියලා මේ පන්තියෙදී ඈ තිබ්බද කියලා අහනවා. මේ දැන් ඉන්නවා. ඇයි? අපිට පුතේ මීට වඩා වැඩ ගොඩක් තියෙනවානේ. ගේම් ගහන්න, chat කරන්න, YouTube වීඩියෝස් හදන්න, තව මොනවදනේ? චරනේ. හරි. මේ මාතෘකා ටික තියෙනවා. හරි. මම මේ පොදුවේ කතා කරන්න යන්නේ පළවෙනි මාතෘකාව ගැන. ප්‍රස්තාරේ දාලා තියෙනවා ඒක. මම හිත ඒවා ටික මාතෘකා මොනවද මාතෘකා කියන එක වලට වැඩක් වෙන්නේ නැහැ. අපි ඒ තැනදී විශේෂ දේවල් කතා කරමු. මුලින්ම මේකෙන් අහලා තියෙනවනේ දැන් ප්‍රශ්න. මම දීලා තියෙන්නේ පරාස. මේ ශ්‍රිතය වැඩි වෙන අඩු වෙන ධනවන ඍණවන කතා තියෙන හින්දා මම ඔයාලට මෙහෙම මතක් කරන්නම්. පුතේ දැන් ධනව වැඩි වෙන ඍණව අඩු වෙන කිව්වහම සාමාන්‍ය එකෙක්ට අවුල්නේ. ප්‍රස්තාර පාඩම මීට කලින් ඉගෙනගෙන තියෙන උන්ට අවුලක් නැහැ. මේ කතාව අහලා තියෙන උන්ට අවුලක් නැහැ. හැබැයි මට උනත් මුලින්ම මේ කතාව මාත් ඉස්සෙල්ලාම ඉගෙනගත්ත දවසක් තියෙනවනේ මේක. ඒ අහනකොට
පොතේ තියෙනකොට හරි ධනව වැඩි වෙන අවුලක් නෑ ධනව වැඩි වෙන්න පුළුවන් ඍණව වැඩි වෙන ඒ කොහොමද ඍණව වැඩි වෙන්නේ ඒ වගේ ප්‍රශ්න එනවා හරි ධනව අඩු වෙන ධනව කොහොමද අඩු වෙන්නේ මේ කියන්නේ ප්‍රස්ථාරي ගත්තාම මේ ඍණ පැත්ත ඇයි ඍණා කියන්නේ ඉන්නේ මේ ධන පැත්ත ධනා කියන්නේ ඉන්නේ ඉතින් මෙන්න මේ ධන පැත්තේදී රේඛාව වෙනස් වෙනවා නම් ධන පැත්තේදී මේම යනකොට ඔයාටත් පේනවනේ වැඩි වෙවි යන්නේ කියලා ධනව වැඩි වෙන ධන පැත්තේදී මේම අඩු වෙගෙන යනකොට ඔයාට පේනවනේ මේ ධන පැත්තේදී අඩු වෙන එක කියලා ධනව අඩු වෙන ඍණ පැත්තේදී වැඩි වෙනකොට අපිට තේරෙනවනේ මේ ඍණව වැඩි වෙන කියලා ඍණ පැත්තේ අඩු වෙනකොට පැටි ඔයාට පේනවා මේ ඍණව අඩු වෙනවා කියලා ධනව අඩු වෙන ධනව වැඩි වෙන ඍණව අඩු වෙන ඍණව වැඩි වෙන ධන වන කිව්වොත් ධන පැත්තේ ඔක්කොම ඍණ වන කිව්වොත් ඍණ පැත්තේ ඔක්කොම හැම වෙලේම මේ ශ්‍රිතය කියලා කියන්නේ මේ ප්‍රස්ථාරය ගැන ශ්‍රිතය කියලා කියන්නේ මේ ප්‍රස්ථාරය ගැන හැම වෙලේම ඔයාගෙන් අහන්නේ x ගේ අගය පරාස හැම වෙලේම ඔයාගෙන් අහන්නේ මොනවද x ගේ අගය පරාස හරි එහෙම වෙන්නේ x ගේ පරාසය ශ්‍රිතයට මොකක් හරි වෙනවා කියලා කිව්වොත් එහෙම වෙන්නේ x ගේ පරාසය අහන්නේ අතිශය කලාතුරකින් ඔය ප්‍රශ්න අහලා අහන උන්ටත් අපිරිය වුණාම එයාලා y ගේ කතාව වලින් අහන තැනක් වෙනවා අපි ඊළඟට එතෙන්ට යමු හරි දැන් මම මුලින්ම මේකේ අහලා තියෙන ප්‍රශ්න වලට ඔයාලට උත්තර දෙන්න කියලා දෙනවා කාට හරි මොකක් හරි ගැටලුවක් ආවොත් chat එකට දාන්න මුලින්ම ධනව වැඩි වෙන අගය පරාසය පුතේ ධන පැත්තේදී වැඩි වෙන්න පටන් ගන්න මෙන්න මෙතනින් මේක තමයි පොයින්ට් එක ධන පැත්තේදී වැඩි වෙගෙන ගිහිල්ලා ඕමෝම ගිහිල්ලා මෙන්න මෙතනින් වැඩි වෙන එක නතර වෙනවා ධනව වැඩි වෙන අගය පරාසය ඇහුවාම අපි දන්නවා මේ මෙතනයි අතර තමයි ඕක උනේ මේ පොයින්ට් දෙක අතර එහෙම වෙන x ගේ පරාසයනේ ආන්නේ එතකොට පුතේ හරි ලේසි මැද්දට x දාලා අසමානතා ලකුණු මෙහෙම දාලා මේ පැත්තේ පොයින්ට් එක මොකಾದ මේ පැත්තේ පොයින්ට් එක මොකಾದ කියලා ලියන එක. ඔන්න මම පළවෙනි ප්‍රශ්නෙට ලියනවා මැද්දට x දානවා අසමානතා මෙහෙම දානවා දකුණු පැත්තේ ඉන්නේ ඍණ 1 වම් පැත්තේ ඉන්නේ 3.7ක් වගේ 6 7 3.7 ඉන්නවා ඍණ පැත්තෙන් ධන පැත්තෙන් ඉන්නවා අනිත් පැත්තෙන් ඉන්නවා ඍණ 1 දෙපැත්තෙම ඍණනේ වැඩි පැත්තේ ඉන්නේ ඍණ 1 මෙන්න මේ ඍණ මෙයයි ඍණ 1යි අතර තමයි ධනව වැඩි උනේ දෙවනි ප්‍රශ්නේ අහනවා ඔයාගෙන් ශ්‍රිතය ධනව අඩුවන පරාසය ධන පැත්තේදී අඩුවීම වන මේ හැම වෙලේම අහන්නේ x ගේ පරාස මෙතන ඉඳලා මෙතෙන්ට යනකම් මැද්දෙන් x දාලා හැම වෙලේම අසමානතා මේ පැත්තට දාගෙන ඍණ 1 ඉඳලා ධන 1.7න් තමයි ඉවර වෙලා තියෙන්නේ ඕක. ඔන්න දැම්මා. ශ්‍රිතය ඍණව වැඩි වෙන පරාසය ඔන්න තුන්වෙනි එකට ගියාම ඍණව වැඩි වෙන මේ ඍණ පැත්තේ වැඩිවීම වෙන්නේ මේම ආවේ කොහේ ඉඳලාද දන්නේ තමයි මම දානවා දැන් ඒ කියන්නේ මේ කොහේ හරි ඉඳලා ඇවිල්ලා මම මේ පැත්තේ කඩේරක් දැන් මේකයි මෙතන නම් පොයින්ට් එක මේකනේ මැද්දෙන් x දාලා අසමානතා මෙහෙම දැම්මහම මට මේ කොයි පැත්තේ ඉඳලා ආවද කියලා කියන්න දන්නේ නැහැ හැබැයි මෙතනින් නම් මම ටක්කෙටම දන්නවා මේ ඍණ 3.4න් සීන් එක ක්ලෝස් වුණා වැඩි වෙන එක නතර වුණා ඍණ පැත්තේදී ඒකින්ද පුතේ මම මේ නොදන්න මගුල කියන්න යන්නේ මම කියන්නේ දන්න මගුල් විතරයි ඒකින්ද මම මෙතනදි දා ගන්නවා x අසමානතාවයේ මේ පැත්ත එක විතරයි මම කියන්න දන්නේ ඍණ 3.7යි ඒ කියන්නේ ඍණ 3.7 වෙනකන් ඒක වුණා කොතන ඉඳලා දුන්නේ කියන්නේ එතෙන්ට එනකන් එහෙම වුණා කියලා ෂේප් වෙනවා හතරවෙනි එකේ වාගෙන් අහනවා ඍණව අඩුවන එක දැන් ඍණව වැඩි වෙන එක ඇහුවා එහෙනම් ඊළඟට ඔයාගෙන් අහන්නේ ඍණව අඩු වෙන එක ඍණව අඩු වෙන එකට ගියාම ඔයා දන්නවා මෙතනින් තමයි සීන් එක පටන් ගන්න ඍණව අඩු වෙන්න
හැබැයි පුතෝ ඉවර කරන තැනක් නම් කියන්න දන්නේ නැහැ. මොකද මේම තියෙනකන් කොළ තියෙනකන් ඇඳෙන්න පුළුවන්. එහෙනම් අපි දන්නවා මැද්දට x දාලා ලිව්වාම මේ පැත්ත ගැන කියන්න අපි දන්නේ මැද්දට x දාලා ලිව්වාම මෙන්න මේ පැත්ත ගැන කියන්න මම දන්නේ හැබැයි මම ටක්කෙටම දන්නවා මෙතන නම් sin එක 1.7 තමයි අසමානතා ලකුණ දාලා මෙතන නම් 1.7 තමයි මම කියනවා 1.7න් එහෙම වෙන්න පටන් ගන්නවා අනේ ඔක ඉවර වෙන තැනක් දන්නේ ඒකින්ද මම අනිත් පැත්ත ලියන්නේ ඔන්න ඔහොම තමයි ඔය හතරට උත්තර එන්නේ ඒක දාගන්න කාට හරි අවුලක් තියෙනවා නම් කියන්න අංක 1ද 2ද 3ද 4ද කියලා. හොඳට ඉගෙන ගන්න විභාගෙදී අහන්නේ ඔය වගේ එකක්. උත්තර ලියා ගන්න Tamanට අවුල් අංකේ chat එකට දාන්න. හරි වාලියුවා දෙවෙනි එකයි තුන්වෙනි එකයි කියලා දෙන්න කියලා දෙන්නෙක් දාලා තියෙනවා දෙවෙනි එකේ මොකද්ද දෙවෙනි එකේ අහන්නේ ධනව අඩු වෙන ධන පැත්තේදී අඩු වෙන ධන පැත්තේ අඩු වෙන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට එහෙම වෙන්නේ x ගේ පරාසයනේ පටන් ගත්තේ මෙතනින් ඉවර වෙන්නේ මෙතනින් මැද්දෙන් x දාලා අසමානතා මෙහෙම දැම්මොත් ලියන්න වෙන්නේ දෙපැත්තේ මෙතන ගියයි මෙතන ගියයි ඇයි ඔය දෙන්න අතරේදී තමයි ඔය සීන් එක උනේ තුන්වෙනි එකේ කිව්වේ ඍණව වැඩි වෙන තුන්වෙනි එකේ කිව්වේ ඍණව වැඩි වෙන කතාව කිව්වම මම දන්නවා මෙන්න මෙතෙන්ට එනකන් තමයි යෝග වෙන්නේ කොහේ ඉඳලාද කියන්න මම දන්නේ මැද්දෙන් x දාලා අසමානතාව මෙහෙම දානවා දැම්මම මම දන්නවා මෙතන පොයින්ට් එක නම් ඍණ 3.7 අනිත් පැත්ත ගැන මම කියන්න දන්නේ එහෙනම් මම ඒක කියන්නේ මම මේ දන්නේ එක කියනවා මෙතෙන්ට වෙනකන් ඍණව වැඩි වුණා ඒක තමයි මෙතන බලන්න අසමානතා ලකුණු හැමදාම ඉන්නේ මේ පැත්තට ඇයි සංඛ්‍යා රේඛාව මේ පැත්තට යන්න චූටි වෙනවනේ අසමානතා ලකුණු හැමදාම මේ පැත්තට ඉන්නේ එහෙම නැතුව ලියන්න පුළුවන් ඇයි ඊළඟ කන්නේ ඊට පස්සේ ආනවා ශ්‍රිතය ධනවන අගේ පරාසය ඔන්න හතරවෙනි ගාන අංක දාලා නෑ මම ඔය අංක දාන්න ශ්‍රිතය ධනවන අගේ පරාසය 4 ධනවන කියන්නේ පැටවු ධනව වැඩිවන ධනව අඩුවන මේ කතාව ඔක්කොම අයිති වෙන්නේ ධනවන ඒ කියන්නේ මේ මෙතන ඉඳලා මෙතෙන්ට යනකන් සියලුම කතානේ ශ්‍රිතේ ධනවන කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට යනකන් තියෙන සියලුම කතා එහෙනම් මැද්දට x දාලා අසමානතා මෙහෙම දාන්න මැද්දට x දාලා අසමානතා මෙහෙම දාන්න දාලා ඔයාට කියන්න පුළුවන් මෙතනදී ඍණ 3.7යි මෙතනදී ධන 1.7යි ඔන්න ධනවන බලන්න ගානේ දීලා තියෙනවා මෙන්න මෙහෙම කතාවක් ප්‍රශ්නේ දීලා තියෙනවා වරහන් ඇතුලේ y කියන්නේ ශ්‍රිතය කට ඇරිලා තියෙනවා කියන්නේ ලොකුයි කාට වඩාද බිඳුවට වඩා ලොකුයි කියන්නේ මොකද්ද පුතේ ධන කියන්න y කියන්නේ ශ්‍රිතය කියන්න බිඳුවට වඩා ලොකුයි කියන්නේ
ධනවන කියන්න. මේ සංකේතයෙන් කියවෙන්නේ ශ්‍රිතය ධනවන කියලා. විභාගෙදී ඔය වචනෙන් අහන්න නැතුව සමහර දවස්වල මෙහෙම වන x ගේ පරාසය අහනවා. ඉතින් ළමයි දන්නේ හිතන්නේ නැහනේ. හිතන්නේ නැති හින්දා අවුල් යනවා. කටපාඩම් කරන් ගියේ නැතත් අවබෝධයෙන් අපි දන්නවා y කියන්නේ ශ්‍රිතය කියන්න. ලොකුයි බිඳුවට වඩා ලොකුයි කියන්නේ ශ්‍රිතය ධනවන. ඊට පස්සේ ඕකෙන් අහනවා පස්වෙනි එක y කුඩායි බිඳුව ශ්‍රිතය ඍණවන y චෝටි ඍණ වෙන්නේ මෙතනින් මෙහා පැත්තේයි. මම ඒක වෙන් කරලා ලියනවා අවුලක් නැහැ. මෙතනින් මෙහා පැත්තේ අපි මෙතන කිව්වනේ. මෙතන කිව්වේ කොහොමද? මෙහෙම කියලා මෙතන තියෙන ගාන කිව්වනේ 1.7 කිව්වනේ. ඒක මෙහෙම ලියන්න. අර ඍණව අඩුවන ඍණව වැඩිවන මේ දෙක අරන් ලියන්න. කොහොම ලියුවාම ඇති? ඊට පස්සේ 6 වෙනි ගානේ මුකුත් කියන්න නැතුව අහනවා කාට හරි මේකේ කියන දේ තේරුම කියන්න පුළුවන්ද? y ඔගේ කියන්නේ මොකද්ද? ඔගේ තේරුම මොකද්ද? හරි. මයි කොන්ටලා කියන්නේ සැකෙහිඳ වෙන්නේ නැති කට්ටිය කියනවා මේ මොකද්ද y කියන්නේ ශ්‍රිතය බිඳුවට සමාන හෝ කුඩා. ඒ කියන්නේ ඍණවන. පුතේ මේකෙදි ලියන්න වෙන්නේ අර කතාවම තමයි. කලින් කතාව තමයි වෙනසකට තියෙන්නේ. සමානයි කියලා උත්තරේටත් දාන්නේ. මේ උඩ උත්තරේම තමයි. ඇයි කලින් එකේ අහලා තිබ්බේ මොකද්ද y කුඩායි බිඳුව ශ්‍රිතය බිඳුවට වඩා කුඩා කියන්නේ ඍණවන ඊළඟ එකේ අහලා තියෙන්නේ මේව සමානත් වෙන්න පුළුවන් කියන. එතකොට මේ පොයින්ට් එක ගෑවෙන්නත් පුළුවන් කියන. එහෙම ඇහුවොත් මෙහෙම කියනවා මෙහෙම ඇහුවොත් මෙහෙම කියනවා. ඊට පස්සේ ඊළඟට අහලා තියෙනවා 7 වෙනි එක. ඒකේ අහලා තියෙන්නේ කලින් අපි කිව්වේ ශ්‍රිතය විශාලයි බිඳුව. ඒ කියන්නේ ධනවන. දැන් අහලා තියෙනවා ධන හෝ සමාන වන. එතකොට අර ධන වෙනවා කියනකොට කිව්ව උත්තරේම තමයි. ධන වෙනවා කියනකොට කිව්ව මේ උත්තරේම තමයි. හැබැයි මොකක්ද වෙනස? අසමානතාවයට අර කෑල්ල එකතු වෙනවා. මෙහෙම අහලා තියෙන වෙලාවට මේක කිව්වා. මෙහෙම අහලා තියෙන වෙලාවට මේක. ඒවා දාගන්න දැන්. ඒ ටික දාගන්න.
හරි. ආපහු අහගන්න. මම කඩ කලින් පැහැදිලි කරන්නම්. මේ ශ්‍රිතය දනවන කියලා කියන්නේ මෙන්න මේ ටික. එතකොට පුතේ අපිට පුළුවන් ශ්‍රිතය දනවන කියනකොට අපිට පුළුවන් ඕක සංකේතයකින් උත්හාරණ කොහොමද මෙහෙම අහන්න පුළුවන්. එතකොට මෙන්න මේ තැන් දෙක අතර ශ්‍රිතය ධන පැත්තේ තියෙනවා. ඊළඟට ඇහුවේ ශ්‍රිතය ඍණවන. මම ඊට කලින් මේක මතක කරගන්න. ශ්‍රිතය ධනවන කියලා එහෙම අහලා මෙහෙම ඇහුවොත් ඔය කියන්නේ ශ්‍රිතය ධනවනම තමයි. හැබැයි මේ ප්‍රශ්නේ කවදාවත් වචනෙන් අහන්නේ නැහැ ඇහුවොත්. අහන්නේ සංකේතයෙන්මයි. ඇයි? ශ්‍රිතය ධන හෝ බිඳුවට සමාන වන අගේ පරාසය අවුල් ගාන. එහෙම දෙන්නේ නැහැ. අන්න ඌ ගාන දෙනකොට අපිට දෙනවා මොකක්ද කියලාද? ශ්‍රිතය ධන හෝ බිඳුවට සමාන වෙන බයිලාව ගන්න නැහැ. ඌ මෙහෙම දෙනවා. එතකොට ඔයා දැනගන්න ඕන මේක කෙලින්ම ශ්‍රිතය ධන වෙන එක ලියලා මේ විදිහට අසමානතාවය දැම්මාම හරි. ඒකම තමයි මේ. ශ්‍රිතය ධනවන මේකේ තියෙන්නේ මොකක්ද? බිඳුවට සමාන හෝ වන. එතකොට උත්තරේට මේකම දාන්නේ මෙතන. ඍණවන කියන්නේ ඍණවන කියනකොට ඉතින් ඍණව වැඩි වෙච්ච එකයි ඍණව අඩු වෙච්ච එකයි අල්ල ගන්නවා. මේ ටිකයි මේකයි. මේක හා මේක. දැන් වාශිතේ ධනවන ඍණවන ලිව්වට කලින් මේකයි මේකයි. ඒ දෙක අල්ලන් ලිව්වා. එච්චරයි. ඒක හා මේක. එක්ක ඍණව වැඩි වෙන ටිකයි ඍණව අඩු වෙන ටිකයි. ඒ ටිකේනේ ඍණ වෙන්නේ. හැබැයි ඒක සංකේතයෙන් ඇහුවොත් අහන්නේ මෙහෙම කුඩා වෙන බිඳුවට වඩා කුඩා වෙන. හැබැයි මෙහෙම අහන්නත් පුළුවන් නේ. එහෙම ඇහුවොත් උත්තරේ ලියන්නේ මෙහෙම. එහෙම ඇහුවොත් උත්තරේ ලියන්නේ මෙහෙම. හරි. ඒකත් ගොඩ. ආයෙසරයක් රෙකෝඩින් එක හරිය ඉල්ලන් බලන්න මම මේක දාන්නම්. අනිද්දා වෙනකොට දාන්න රෙකෝඩින් එක. ඉල්ලන් බලන්න. Tamanට අවශ්‍ය වෙනත් රෙකෝඩින් සඳහා සහ ආයතනෙන් තවත් නිවේදනයක් තියෙනවා ඔයාලා වෙනුවෙන්. අද මාසේ අන්තිම දවස මේ වෙනකොට මේ මාසයට අදාළ පන්ති ගාස්තු ගෙවා නිම කර තිබිය යුතුයි. ලබන මාසයට පන්ති වාරව ගන්නවා නම්. හැබැයි තියෙන සංචරණ සීමා හින්දා ඔයාලට ලින්ක් එක, ඒ කියන්නේ ලබන මාසයට ගෙවන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. අවම වශයෙන් මේ මාසයේ පන්ති ගාස්තුවක් තාම ගෙවලා නැති වුණා. ඒ කියන්නේ මේ අදින් ඉවර වෙන මාසෙ. ලබන මාසයට ඔයාලට ලින්ක් එක එවන එකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 10 වෙනිදා වෙනකන්, ඒ කියන්නේ සංචරණ සීමා 7 වෙනිදා වෙනකන් තියෙනවා කියලා තියෙනවා. 10 වෙනිදා වෙනකන් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව ගෙවීම් කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ අතර ආයතනයේ කියනවා 10 වෙනිදාගෙන් පස්සේ. ඒ කියන්නේ ඒ 10 වෙනිදා වෙනකොට සමහර ගෙවල් වල නිරෝධායන වෙන ළමයි ඉන්නවනම් මගේ පන්ති වල ළමයි දැන්ටත් කොරෝනා හැදිච්ච අය පවා ඉන්නවා. හරි. නිරෝධායන වෙන ළමයි ඉන්නවා නම් එහෙම නැත්නම් තමන්ගේ ගෙවල් හුදකලා කරලා ප්‍රදේශ හුදකලා කරලා තියෙනවා නම් හෝ වෙනත් අපහසුතාවයක් තියෙනවා නම් පන්ති ගාස්තු ගෙවන්න. කියන්නේ මේ මාසේ ගාස්තුව ඉවර වෙලා තියෙන මාසෙනේ එතකොට. එයාලා මේකට පොඩි පණිවිඩයක් දෙන්න ලින්ක් එක දිගටම ගෙන්න ගන්න අවශ්‍ය නම්. මේ රෙකෝඩින් ගන්න නම්බර එක. හරි. ඒකෙන් කියන්නේ ඔන්ලයින් ගෙවන්න පුළුවන්කම තියෙන අය ගෙවන්න නැතුව ඉන්න කියලා නෙමෙයි. ඔන්ලයින් ගෙවන්න පුළුවන් අය ගෙවන්න. හරි. තව ප්‍රශ්නයක් තියෙනවා නේ. ඔන්න ඔය විදිහට තමයි පොදුවේ අහන ප්‍රශ්න. ඕක ඉතින් අර ප්‍රස්තාරේ වර්ගය වෙනස් වුණා කියලා ප්‍රශ්න විදිය වෙනස් වෙන්නේ නැහැ. ඔන්න දැන් තමයි තැනට එන්නේ. හරි.
මම මේ ප්‍රශ්නේ අන්තිම එක චුට්ටක් නෑ ඊට කලින් දෙන්න නෙමෙයි මොකද y කුඩයි 2 මේ මොකද්ද කියන්නේ දැන් ඔයාට චුට්ටක් මතක ඇති මේ කලින් කිව්ව නේද y කුඩයි බිඳුව සීන් එකක් එහෙම කිව්වහම අවුලක් උන්නේ ඇයි y ගේ බිඳුවේදී රේඛාවක් තිබ්බ ගහලා හැබැයි පැටියෝ මෙහෙම කියනකොට අපි y ගේ දෙකේදී රේඛාවක් ගහ ගන්නම ඕන. එහෙම වෙන y දෙකට වඩා චූටි වෙන x ගේ අගය පරාසය අන්න එහෙම එකක් ගහගෙන මෙතනින් මේම පාත් කරන්න. මෙතනිනුත් මේ කැපෙන තැන තියෙනවානේ. මේම පාත් කරගෙන බලන්න. කොතනින්දෝ කොය වෙන්නේ. හරි. අන්න දැන් මේ පැහැදිලිද? y දෙකට වඩා කුඩා වෙන. y දෙකට වඩා කුඩා වෙන්නේ x ගේ මොන පරාසයේද කියලා අහන්න. එතකොට දෙකෙන් ඉර ගන්න. y දෙකට වඩා කුඩා කියන හින්දා දෙකෙන් ඉර ගන්න. කුඩා වෙන x ගේ අගේ පරාසය ඇහුවොත් එතකොට ලියන්න වෙන්නේ දෙකට වඩා කුඩා වෙනනේ. දෙකට වඩා කුඩා වෙන කියන්නේ මේ ටික නේද? මේ ටික. එතකොට කියන්න වෙන්නේ මෙතනින් එහා ටිකයි මෙතනින් මෙහා ටිකයි. සාමාන්‍යයෙන් මේ වගේ එකක ඕක නෙමෙයි අහන්නේ. අනිත් පැත්ත හරි ප්‍රශ්න වෙනස් කරගන්න කියන මේ වගේ ප්‍රශ්න අරගෙන උපරිමයක් තියෙන එක නම් අහන්නේ මේ පැත්ත. y විශාලයි. ඒ ඉර ගහන්න ඕන දෙකෙන් තමයි. එතකොට දෙකට වඩා විශාල වෙන කියන්නේ මෙතනින් මේ ටිකට සෙට් වෙන. ඒ කියන්නේ මෙතනයි අතර. අනිත් පැත්ත ඇහුවා නම් මෙතනින් මෙහා පැත්තයි මෙතනින් මෙහා පැත්තයි. දැන් ආන්නේ දෙකට වඩා විශාල කියලා ගාන වෙනස් කරගන්න මේ විදිහට. මෙහෙමනම් මේ අගයන් දෙක අතර මේ ටික අපි කියනවා එතකොට මැද්ද x අසමානතා ලකුණු හැමදාම මේ පැත්තට මෙතන කීයද 1. කීයාරි බලන්න අපි 4 කියලා බලමු 1.4 දන්නේ ඔයා ඒක බලලා දාගන්න. ඔයා දෙකෙන් ඉරක් ගන්න. මේ පැත්තේ ඍණ 3.4 වගේ වෙයි. ඔයා මෙතනින් දෙකෙන් ඉරක් ගහලා බලන්න. කොයි අගයන් අතරද මේක වෙන්නේ කියලා ශ්‍රිතේ දෙකටත් වඩා ලොකු වෙන්නේ. බිඳුවට නෙමෙයි දෙකටත් වඩා ලොකු වෙනවා. 3.2යි 1.2යි ලු මාක් කරලා කියනවා 3.2යි 1.2යි ලු උත්තර වෙන්නේ. 3.3 1.3 එක දශම ස්ථානයක් වෙනස් වුණා කියලා අවුලක් නැහැ. එක දශම ස්ථානයක වෙනස අවුලක් නැහැ. හරි. ඒක ගොඩනේ. ඊට පස්සේ ආගෙන් අහනවා මෙහෙම x එකයි ඒ ගාන චුට්ටක් වෙනස් කරගන්න ඍණ 3.7යි 1.7යි කියලා දාන්නකො ගාන මෙහෙම දා ගන්නකො එහෙම වෙන ඔන්න දැන් අහන්නේ y ගේ පරාස x කොතනයි අතරද x කොතනයි අතරද චුට්ටක් ඉතින් කලින් ගාන තිබ්බ විදිහ අවුලක් නැහැ උත්තර දෙන්න පුළුවන් ඈ ඊට වඩා හොඳට උත්තරේ දෙන්න පුළුවන් ඍණ 3යි 1යි
මීට වඩා හොඳට උත්තර දෙන්න පුළුවන්. හරි. එතන ඍණ 3යි ගානේ වෙනස් වෙන්න ඕන ඍණ 1යි කියලා දාගන්න ඍණ 1. ඒක තමයි වුණා. මොකද විභාගෙදි ගැටලුවක් දෙන්න පුළුවන් විදිහක් තියෙනවා. ඍණ 3යි දැන් x ගේ අන්න මම බලනවා x ගේ ඍණ 3යි ඍණ 1යි. මේ x ගේ මේ ටික x ගේ කොයි ටිකද මේ ටික මේ ඍණ 3යි 1 නෙවෙයිද? ඍණ 3යි ඍණ 1 කියලා දාගන්නවා. ඍණ 3යි ඍණ 1. මෙන්න මෙහෙම x ගේ මේ ටික වෙන y ගේ පරාසය ආන්නේ y ගේ පරාසය මෙන්න මේ ටිකේදී y ගේ පරාසය ආන්නේ y කොතන ඉඳලා කොතෙන්ද යන්නේ දෙකේ ඉඳලා 7 වෙනකන් නේද මේ ටිකට අහුවෙන්නේ දැන් මේක ඉඳලා ටෝච් එකක් ගෙවුවා කියලා හිතන්න මේ මෙතන ඉඳලා එළියක් ගියා කියලා හිතන්න ඕකට අහුවෙන්නේ මොකද්ද y ගේ මෙන්න මේ ටිකනේ මෙන්න මේ ටිකනේ අහුවෙන්නේ කීයද 3 ඉඳලා 7 වෙනකන් y ගේ කීයේ ඉඳලාද y මෙතන 7 මෙතන 3 y ගේ 3 ඉඳලා 7 වෙනකන් තමයි ඔහම වෙන්නේ. ඕක අතිශය කලාතුරකින් අහන ප්‍රශ්නයක්. මොකද හැමදාම x ගේ පරාස y ගේ පරාස අහලා x ගේ පරාස අහලා y ගේ පරාසයක් අහන්න හිතුනොත් එයා දෙනවා. එහෙම කිව්ව ගමන් පේපර් එකේ මේක ලකුණු කරගන්න. x ගේ කීයේ ඉඳලා කී වෙනකන් දා ඍණ 3 ඉඳලා ඍණ 1 වෙනකන්. නැත්තම් ඔයා කෙලින්ම මේම රේඛාවක් ගහගන්න. ඒක වෙන්නේ y ගේ පරාසය. y ගේ මේ ටිකේනේ. මේ ටිකේනේ. එහෙනම් ඔයාලට කියන්න පුළුවන් 3 ඉඳලා ඔය සීන් එක වෙලා තියෙන y ගේ 3 ඉඳලා 7 වෙනකන්නේ. මෙන්න මේ ටිකේ y ගෙන්නන්නේ. y ගෙන්නම් ඔය ටිකේ. හරි. 3 ඉඳලා 7 වෙනකන්. සර් ඔව්. සර් අතන මේ ධන එක තිබ්බනම් මොකද උත්තරේ වෙන්නේ? මෙතන ධන එක තිබ්බනම්ද? ඔතන ධන එක තිබ්බනම් මෙතෙන්ට එනකම්මනේ. එහෙනම් මෙතන ඉඳලා මෙතෙන්ටම බලන්න ඕන. එතකොටත් උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ. එතකොටත් උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ. මොකද ඔය කතාව ඔක්කොම වෙන්නේ මේ දැන් පොයින්ට් දෙක අතරම ගත්තාම ඒ වෙන්නේ ඔය ටිකම තමයි. මෙයාගේ අතරමයි. ඒ y ගේ පරාසය වෙනසක් වෙලා නැනේ. x ගේ මේ ටිකේදී මෙයා වැඩි වෙලා අඩු වුණා මිසක් ඒකෙන් එළියට කාලිනේ ගියේ නෑ. වැඩි වෙලා අඩු වුණා. ධන එක තිබ්බත් එන්නේ ඔය උත්තරේම තමයි. හරි සර් thank you. ඉස්සෙල්ලාම x ගේ කියන පරාසය ලකුණු කරගෙන බලන්න. ඒකෙදි y ගේ අඩුම තැනයි y ගේ වැඩිම තැනයි බලන්න එච්චරයි. ඔය කියන සෙට් එකේදී y ගේ අඩුම තැන 3 වැඩිම තැන 7. ඔන්න ඔය විදියට තමයි ඕනෑම ගානකින් ලැබිය හැකි ප්‍රශ්න සියල්ල ලැබෙන්නේ.
හරි. මම වෙන ප්‍රශ්නයක් දෙන්නම්. දැන් මම දෙනවා මේකට උත්තරේ හිතලා දාන්න පුළුවන් අය බලමු මම මේක කියලා දෙන්නම්. මම කියනවා මෙන්න මෙහෙම. y මේක හා වැඩිවන පරිදි ඇති වයිගේ මෙහෙම කතා දුන්නාම වැඩිවන දඩුවනද කියලා කියන්න ඕන. වැඩිවන පරිදි ඇති එහෙම දැම්මේ නැත්නම් උත්තරේ වෙනස් වෙනවා. බොහෝ වෙලාවට මෙහෙම දෙනවා. වැඩිවන පරිදි ඇති x ගේ පරාසය. පළවෙනි එක ඔබට උත්තරේ. දෙවනියට මම ඕකෙන්ම ප්‍රශ්නයක් අහනවා ඕකෙන්ම 100ක රීලෝඩ් එකක් දෙන්න. කවුරු හරි මේ ප්‍රශ්නේම දාලානේ chat එකට. ඒ වගේ එකක් දාලා. මේකෙදි මේ ප්‍රශ්නේ අහන්න බෑ පුතේ. මේකෙදි අහන්න පුළුවන් ඔය જાතියේ මේ ප්‍රශ්නේ. මම මේ දීලා තියෙන්නේ. මේක අහන්න පුළුවන්. ඕකට උත්තරේ chat එකට දාන්න. ඊළඟට මම අහනවා ඕකෙන් ඒකට උත්තරේ කියලා දෙන්න කලින් වෙන ප්‍රශ්නයක් අහනවා. ඒකට රීලෝඩ් එකක් දෙනවා දැන්. හරි විවිධ උත්තර ඇවිල්ලා තියෙනවා. මගේ ප්‍රශ්නය ඕක වචනයෙන් ඇහුවා නම් ආ විදියට ටයිප් කරන්න බෑ මයික් ඔන් කරලා කියන්න වෙනවා. මගේ ප්‍රශ්නය තෑගි ප්‍රශ්නය. ඕක වචනයෙන් කිව්වා නම් විභාගෙදී අහන්නේ කොහොමද ওই ප්‍රශ්නේ? ඔය සංකේතයෙන් යාලා තියෙන්නේ. ඔය ප්‍රශ්නේ වචනයෙන් ඇහුවා නම් කොහොමද අහන්නේ?
සර් කියන්නද? කියන්න. ධනව වැඩි වෙන ආගයේ පරාසය. කෙල්ලෙක්. ඔය අහලා තියෙන්නේ මොකද්ද? ශ්‍රිතය ධනව වැඩි වන අගය පරාසය. ඇයි y කියන්නේ ශ්‍රිතය? බිඳුවේ ඉඳලා 7 වෙනකන්. බිඳුවේ ඉඳලා 7 වෙනකන් වැඩි වන පරිදි කොහොම මේ පැත්ත අනිත් පැත්ත අඩු වෙනනේ. අන්න අනිත් පැත්ත අයින් කරන්න තමයි මේ වැඩි වෙන පරිදි කියන වචනේ දැම්මේ. වැඩි වෙන පරිදි කියලා තිබ්බේ නැත්තම් මොකද්ද? ශ්‍රිතය ධනවනාගේ පරාසය කියලා ප්‍රශ්න වෙනස් වෙනවා. y කියන්නේ ශ්‍රිතය මෙතන ඉඳලා මෙතෙන්ට ආව වැඩි වෙන පරිදි නම් උත්තරේ එන්නේ x ඍණ 1 මෙතෙන්ට අනිත් පැත්තට 0.3.7 උත්තරේ ඕක. ඔය අහලා තියෙන්නේ ශ්‍රිතය ධනව වැඩි වෙන පරිදි. chat එකට උත්තර දාලා තියෙනවා කීප දෙනෙක්ම හොඳයි. තේරිලා තියෙනවා සීන් එක. දැන් තේරෙනවා ඉතුරු අයට. ප්‍රස්ථාර සම්බන්ධයෙන් ඔයාලට තියෙන ප්‍රශ්න ඔයා අහන්න. ඊළඟට වැදගත්ම කාරණාව තමයි එතනින් එහාට ටියුට් එක පොඩ්ඩක් බලන්නකෝ. ටියුට් එකේ එතනින් එහාට ප්‍රස්ථාර ගොඩාක් තියෙනවා අඳින්න උත්තර ලියන්න. මම ලබන සතියේ උත්තර ලියනවා. ඔයාට පුළුවන්නේ අගේ වගු ගහන්න. අගේ වගු ගහලා ප්‍රස්ථාර ටික අඳන් එනවද ලබන සතියේ එනකොට? අගේ වගු ගහලා ප්‍රස්ථාර ටික අඳන් එනවද ඔයා? අර ඉස්සරහ තියෙන පිටුවල ටිකද? ඔව්. ඔය හැම එකේම ප්‍රස්ථාර අඳින්න. ප්‍රස්ථාර අඳින්න පුළුවන් y ගේ අගේ හෙව්ව ප්‍රස්ථාරයෙන් දා. y ගේ අගේ හෙව්ව ප්‍රස්ථාරයෙන් දා. උත්තර ලියන්න පුළුවන් නම් ලියන්න. සර් අභ්‍යාසවල නේ. නෑ ටියුට් එකේ. ටියුට් එකේ මේ ඉතුරු පිටුවල ගණන් ටිකක් තියෙනවනේ. 15 වෙනි පිටුව නෙමෙයි මම කියන්නේ 14 15 16 17 18 පිටුවල 20 වෙනි පිටුවට 23 වෙනි පිටුවට යනකම්ම තියෙනවා. ප්‍රස්ථාර 1යි 2යි 3යි 4ක්. මේ ප්‍රස්ථාර 4 ඇඳලා ඔයාට පුළුවන් උත්තර ලියන්න. හෝම්වර්ක් එක. ඔය කතාවලට අදාළව ප්‍රස්ථාර ඇඳලා පුළුවන් උත්තර ලියන්න. Excuse me sir. ඔව්. සර් අර ධනයට ඍණ කියලා ලියලා තියෙන්නේ මොකද්ද? ධනයට ඍණ කියන්නේ කොතනද පුතේ? අර y 15 වෙනි පිටේ y සමානයි ධන වරහන් ඇතුළේ x ධන b ඒකේ සර් ධනයට අර තියෙන්නේ ඊට මොකද්ද? හරි මම ඒක පැහැදිලි කරන්න. හරි. ඔන්න මේ ප්‍රස්ථාරේ කතාව එතනින් ඉවර වෙනවා. ඔයාලට විභාගෙදී මේ කියන්නේ මම මේ කිව්වේ මේ જાතියේ අහන්න පුළුවන් ප්‍රශ්න. දැන් තව තියෙනවා. තව දවසකට ඉතුරු වෙලා තියෙනවා වැඩ. හරි. දැන් ප්‍රශ්නයක් තියෙනවා අර ටියුට් එකේ මාතෘකාව ඊළඟ මාතෘකාව y සමානයි x ධන ඍණ b මුලිනුත් තියෙනවද දන්නවද? හරි. ටියුටේ මාත්‍රාවක් තියෙනවා ධන ඍණ මුලින් තියෙනවා y සමානයි ධන හෝ ඍණ ධන b වර්ගය ධන හෝ ඍණ මෙතන ඍණ ලකුණක් නැහැ c ආකාරයේ ශිත කියනවානේ. a කියන්නේ පුතේ මේ y සමානයි සාමාන්‍යයෙන් ගත්තොත් අර මං කිව්වේ x ධන b වර්ගය ධන c ආකාර කියලා. ඉතින් මේ ධන ලකුණු වෙනුවට ඍණ ලකුණු වෙන්න පුළුවන්. මෙතනත් ධන ලකුණු වෙනුවට ඍණ ලකුණක් එන්න පුළුවන්. මෙතනත් ධන වෙන. ඒ කියන්නේ මේ කතාව තමයි ධන ඍණ දෙන්නගෙන් ඕන කෙනෙක් ඉන්න පුළුවන් කියන එක. ධන ඉන්නත් පුළුවන් ඍණ ඉන්නත් පුළුවන්. සාමාන්‍ය මං කියන්නේ මෙන්න මේ જાතිය. මෙන්න මේ જાතිය ax වර්ගයේ ධන bx ධන x ධන b වර්ගයේ ධන c ආකාරය.
හරි. ඒක ගැන තමයි තියෙන්නේ 15 වෙනි පිටුවේ ඊට පස්සේ තියෙනවා වගුවක්. දැන් අපි යනවා වගුවට. ගන්නකො හැමෝම මේ වගුව. ඔය වගුව මම හදපු වගුවක් නෙමෙයි. ඔය වගුව අච්චු පොතේ තියෙන වගුවක්. පිටු අංක 46. පිටු අංක 46. හරි. ඔය තියෙන්නේ මේ මේ අර දූ කිව් එක තියෙන්නේ. මෙන්න මෙතන මේ. ඔතන ඔය සීගාවත් ඍණ ලකුණකුත් ඉන්න පුළුවන්. හරි. මොකක්ද මේ කියන්නේ? මෙන්න මෙහෙම දීලා තියෙනකොට ප්‍රස්ථාරය අඳින්නේ නැතුව මුන්ගේ උත්තර කියන්න පුළුවන්ලු. දැක්කද? මේකෙත් මේ සීගාව ඉන්න ඉලක්කමෙන් බලන්න මෙහෙම ඇන්දාම මේ සීගාව ඉන්න ඉලක්කමෙන් ශ්‍රිතේ උපරිම හරි අවම හරි අගේ කියන්න පුළුවන්ලු. හැබැයි මේ අවම කියනවා මේ මොකද්ද? මුලට ධන ලකුණක් තියෙනවා නම් අවම. මුලට ඍණ ලකුණක් තියෙනවා නම් උපරිම. ඒක ඔයාට මතකයි මම ඒක ඔයාට පැහැදිලි කරන්නම් මේක. ඔයාට මේකෙදි මතක තියාගන්න ඕන අර ප්‍රස්ථාරය අඳින්න නැතුව උත්තර ලියන්න මෙන්න මේ කාරණා මේ වගුවේ තියෙන ඒවා. මෙතන තියෙන ප්‍රස්ථාරයේ උපරිම අවම ලක්ෂයේ ඛණ්ඩාංග කියන්නත් පුළුවන් කොහමද? B ගේ ඍණාගයයි C. සමමිතික රේඛාවේ සමීකරණය කියන්නත් පුළුවන් කොහමද? මෙන්න මෙතන තියෙන අගේ ඍණාගය. ඒ කියන්නේ මෙතන ධන 5 තිබ්බොත් සමමිතික අක්ෂය ඍණ 5. මෙතන ඍණ 5 තිබ්බොත් සමමිතික අක්ෂය ධන 5. මෙතන තියෙන අගේ අනිත් පැත්ත ඍණ කියන්නේ උතන තියෙන එකාගේ අනිත් එක කියන්නේ. පැහැදිලි? b වෙනුවට x ධන 5 වර්ගය කියලා තිබ්බොත් ධන 5 වර්ගය නම් සමමිතික අක්ෂය ඍණ 5 වෙනවා. x ඍණ 5 වර්ගය කියලා මෙතන තිබ්බොත් ඍණ 5 නම් සමමිතික අක්ෂය ධන 5 වෙනවා. එහෙනම් මෙතන දිහා බලන් සමමිතික අක්ෂ සමීකරණය කියන්නත් පුළුවන්. හැරවුම් ලක්ෂය කිව්වා. ඊට අමතරව තව පොයින්ට් එකක් කියනවා මොකද්ද? ප්‍රස්ථාරයේ y අක්ෂය කපන තැන අර පරාවලයේ අඳිනකොට මේ රේඛාව අඳිනකොට y අක්ෂය කැපෙන තැනක් තියෙනවනේ. ඒකත් කියන්න පුළුවන් ප්‍රස්ථාරය අඳින්න නැතුව. බලන්න බිඳුවේදී ඉතින් y අක්ෂය කැපෙනවා නම් කොහොමත් y ගේ බිඳුවෙන් එපැයි කැපෙන්න. b වර්ගයේ ධන c කියන තැනින්ලු. b වර්ගයේ ධන c කියන තැනින්ලු. මෙතන මුලට ඍණ එක්කෙනෙක් වුණොත් නම් ඍණ b වර්ගයේ ධන c කියන තැනින්ලු. දැන් බලන්න. ඒකෙත් මේ තියෙන මාතෘකා යටතේ ප්‍රශ්නයක් ඇහුවොත් විභාගෙදි හැරවුම් ලක්ෂ්‍ය ස්වභාවය කියලා ඇහුවොත් කියන්න පුළුවන්. උපරිමගේ අවමගේ කියන්න පුළුවන්. අවම උපරිම ලක්ෂ්‍ය නැත්නම් වර්තන ලක්ෂ්‍ය හැරවුම් ලක්ෂ්‍ය කියන්නේත් එයාලටමයි. එයාලගේ ඛණ්ඩාංක කියන්න පුළුවන්. සමමිතික රේඛාවේ සමීකරණය කියන්න පුළුවන්. y අක්ෂයේ කැපෙන තැන ඛණ්ඩාංකය කියන්නත් පුළුවන්. ප්‍රස්ථාරය අඳින්නේ නැතුව. පැහැදිලි නේද? ප්‍රස්ථාරය අඳින්න ඕන දෝවා කියන්නේ එතකොට. බලන්න විභාගෙට ප්‍රශ්න වලට ගියාම මේවන් අහන්න නැද්ද කියලා අනිවාර්යයෙන් මේ ටිකින් එකක් අහනවා. ඊට අමතරව හැරවුම් ලක්ෂ්‍ය ගැන අහනවා. තව අහන්න පුළුවන් කතා කීපයක් තියෙනවා මෙතන නැති අතන තියෙන. ඒ අච්චුපතේ අහලා නැහැ කවදාවත් අහලා නැහැ. හැබැයි විභාගවලදී අහන සෙට් එකක් තියෙනවා. මම අර ප්‍රස්ථාර වලට යටින් දාලා තියෙන ප්‍රශ්න printing mistake තියෙන්න පුළුවන් මම නැහැ කියන්නේ ප්‍රශ්න ගොඩක් නේද? හරි. එකක් දෙකක් ඔය සමහර විට ඇති. හරි.
උත්තර ලියන්න තමන්ට තේරෙන විදිහට උත්තර ලිය. පැන්සලෙන් උත්තර ලියන්නකෝ හැමෝම පැන්සලෙන් ලියන් ඉන්නකෝ ඒවට. මෙන්න මෙහෙම වගුවක් තියෙනවා කියලා දැන් ඔළුවේ තියාගෙන හොඳ සීයෙන් මේ වගුවත් ඔළුවට ගන්න. ඊට පස්සේ මම ආය යනවා ටියුට් එකට. ටියුට් එකේ ඔය වගුවට අමතරව එතන යටින් ආය කියනවා සමමිති කක්ෂයේ සමීකරණය. මොකක්ද කියන්නේ? බීහි ඇතියගේ අනිත් පැත්ත කියන එක. උපරිමාගය. උපරිමාගය කියන්නේ සීහාගය කියන්නේ මේ උඩින් තියෙන ඒවාම තමයි ලියන්න තියෙන්නේ එතන. උඩින් තියෙන ඒවා තමයි ලියන්න තියෙන්නේ. ඊට පස්සේ මම විශේෂ අවස්ථා ගැන නෝට් එකක් ලබන සතියේ දෙනවා. මූලයේවත් විසඳුම් සෙවීමේදී කරන්න ඕනේ මොනවද? උපරිම ලක්ෂයක් නොපවතින විට එක ලක්ෂයක් නෑ ලක්ෂ දෙකක් තියෙන අවස්ථාවොත් එහෙම කරන්නේ මොකද්ද? ඒක ආව වෙලාවට ප්‍රස්ථාරය අඳින්න බැරි වෙයි. ඔයාලට දැන් එහෙම එයි. ඔයා පුළුවන් විදියට අඳින්න. එහෙම කරනකොට හරියටම නියම පොයින්ට් එක කොහොමද හොයාගන්නේ? පොඩි කැල්කියුලේෂන් එකක් තියෙනවා. කොහොමද ඒකෙන් එයාව හොයාගන්නේ? අන්න ඒ කාරණා ටික අපි ලබන සතියේ කතා කරලා ප්‍රස්ථාර සම්බන්ධයෙන් එතනින් එහාට ටියුට් එකේ තියෙන සියල්ලන්ම උත්තර ලියලා ඔයාගේ ප්‍රස්ථාර ලකුණු 10 ගොඩ දානවා. මම කිව්වා මට ප්‍රස්ථාර වලට පැය 5ක් යනවා කියලා. මම කිව්වේ ග්‍රේඩ් 9 එක මීට වඩා වැඩිපුර කරන්න හිතාගෙන හිටියා. හැබැයි 9 ටික මම අනුක්‍රමණ අන්තක් කණ්ඩ එක වෙනම කරනවා. එක්ක ඔයාට එදාට එන්න පුළුවන්. ඒ පැය මම අයින් කරගත්තා මෙතනින්. එහෙම නැත්නම් මම ඔයාට ඒ පන්ති එක කරාම ග්‍රේඩ් 10 කරාම රෙකෝඩින් එක දෙන්නම්. කැමති විදියකට කවර් කරගන්න පුළුවන් ඒ ටික. හරි. ඔයාගේ වගකීම ප්‍රස්ථාර ඇඳගෙන එන්න. ප්‍රස්ථාර කොළ නැති වෙයි. කොටු රූල් කොළ එක අඳින්න. අනේ ඇත්තමයි එහෙම අඳින්න නැතුව උත්තර ලියන්න try කරන්න නැතුව ආවොත් වැඩක් වෙන්නේ නැහැ කොල්ලෝ. ඒකින්ද ඒක කරන්න. හරි. අදට එතනින් එහාට යන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. අදට ඔච්චරයි. අපි ලබන සතියේ හම්බ වෙනවා ප්‍රස්ථාර ඉවර කරන්න බලාගෙන ඔයා ඉවර කරන්න බලාගෙන ආත් වෙන්න. ඔයා ප්‍රස්ථාර ඇඳලා නැත්තම් මට වැඩිපුර වෙලා යනවා. ඔයා උත්තර ලියන් ආවේ නැත්තම් මට වැඩිපුර වෙලා යනවා. ඔයා මට උදව් කරන්න ලබන සතියෙන් ඒක ඉවර කරන්න. පරිස්සමට ගිහින් එන තියරි පන්තිය මෙතනින් ඉවර වෙනවා. අපි පේපර් එක දැන් පටන් ගන්නවා. පේපර් එකට ලෑස්ති වෙන්න. තව විනාඩි 6ක් තියෙනවා දොන්න චුට්ටක් කලින් ඉවර කරන්න. ආයිබෝවන් තෙරුවන් සරණයි. අයුබෝවන් සර්.